සිතින් එකමුවින් කිතුතුමන් පසසමු ප්‍රේමයෙන් විවසුමෙන් දුබලයන් අදවමු ප්‍රේමයට හිමිකම් කීවේ කිතුතුම මිසගෙන කවුරුදෝ සැලුණු බලවත් නිසල කෙරුමට කිතුතුම හත වැඩි වේනෝ එක සිතින් එක මුවින් කිතුතුමන් පසසමු ප්‍රේමයෙන් නිවසුමෙන් දුබලයන් අදවමු පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඒ ඔබ සමගද පවතිවා. අද සාමාන්‍ය සමයේ 27 වන ඉරිදිනයි. සමිදානන් වහන්සේ අද දින අපට පෙන්වා දෙන්නේ දෙවියන් වහන්සේ විසින් එක් කළ දෙය මිනිසා විසින් වෙන් නොකළ යුතු බවයි. දෙවි පියාණන් වහන්සේ මැවිල්ලේ සිට මිනිසා මවා ඔහු තනිව සිටීම සුදුසු නැති බැවින් මිනිසාගේ ඉලටයක් ගෙන ස්ත්‍රිය මැවූසේක. ඒ තුල ඔහු එකම මාංශයක් වන අතර පුරුෂයා තම භාර්යාවත් ස්ත්‍රිය තම පුරුෂයාවත් අතහැර වෙනත් කෙනෙකු හා සම්බන්ධ වන්නේ නම් ඔහු කාමීත්‍යාචාරයේ යෙදෙන බවද පෙන්වා දෙනසේක. එසේනම් අපගේ පෞල් දිවිය තුල පැමිණෙන සියලු දුක, සතුට, ප්‍රශ්න සියල්ලක්ම දෙවිඳුන්ගේ හස්තයට බාර කර උන්වහන්සේගේ ආශිර්වාදය හා මඟ පෙන්වීම තුල මව්වරුන්, පියවරුන් හා දූ දරුවන් ලෙසින් අපට පැවරෙන වගකීම් යුතුයකම් සියල්ල නිසි ලෙස ඉටු කරමින් දෙවිඳුන්ගේ රාජ්‍යය තුල දිවි ගෙවන්නට අවශ්‍ය වරම් අයදිමින් මෙම උතුම් වූ දිව්‍ය යාගයට බැතියෙන් යුතුව හවුල් වෙමු. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ආදර දූ දරුවනි, තේමාව තුළ සඳහන් වූ ආකාරයට අද දේව වචනය අපිට පෞල් ජීවිතය තුළ ශ්‍රාවකත්වය, පෞල් ජීවිතය තුළ කැඳවීම ගැන තේරුම් ගන්නට අපට ආරාධනා කරනවා. සැබවින්ම අපි හැම කෙනෙක්ම යම්කිසි පවුලකට අයිති. ඒ පවුල තුළ අපි කොච්චර දුරට ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකත්වයට අනුගත වෙනවද? ඒ තුළ ඒ පෞල් ජීවිතයේ ශුද්ධවන්තභාවය රකින්නට උත්සාහ කරනවද කියන දේ අපි තේරුම් ගන්නට උත්සාහ කරමු. ඔබගේ පෞල් ජීවිතය දෙස හැරී බලද්දී ඒ පෞල් ජීවිතයට මහ පුදුමාකාර අභියෝග, අර්බුදකාරී තත්ත්වයන් එල්ල වෙන සමාජයකයි අද අපි හැම කෙනෙක්ම ඔබ හැම කෙනෙක්ම ජීවත් වන්නේ. ඉතින් එවන් සමාජයක් තුළ, එවන් අර්බුදකාරී තත්ත්වයන් තුළ ඔබ ඔබගේ පෞල් ජීවිතය ගොඩනගන්නට කොච්චර දුරට වෙහෙස වෙනවද? ඒ වෙනුවෙන් කොච්චර දුරට කැප වෙලා තිබෙනවද? එහෙම නැත්නම් ඔබේ පෞල් ජීවිතය යම්කිසි ආකාරයේ දෙදරා යාමකට ලක් වෙලා තිබෙනවද? අද ජේසුස් ඉදිරියේ යාඥා කරමින් යහපත් පෞල් ජීවිතයකට යොමු වෙන්නට අවශ්‍ය මඟ පෙන්වීම ඉල්ලා සිටින අතරම එලෙස පෞල් ජීවිතයේ වටිනාකම රැක ගන්නට බැරුව ගිය අවස්ථාවන්, පෞල් ජීවිතයේ අමනාපකම් ඇති කරපු අවස්ථාවන් තිබෙනවා නම් අපි අවංකව මනස්ථාපනය වෙමු. ඒ මනස්ථාපනය තුළ මේ දිව්‍ය පූජාවට වඩා සුදුසුන් හැටියට සහභාගී වන්නට අපි උත්සාහ කරමු. සියලු ප්‍රාර්ථි දෙවියන් වහන්සේටද සහෝදරවරුනි අපටද මා පව් කළ බව කියමි.
සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාගවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමු. සියලු බලද දෙවියන් වහන්සේ අපගේ පව් කමා කර සදා ජීවනයේ කරා අපරගෙන යනසේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොවේ උන්වහන්සේගේ දයාවලත් දරන්නට සාමය වේවා. දෙවී ස්වාමිනී ස්වර්ගයේ රජාණනි සියලු බල දෙවී පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනක පුත්‍ර වූ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දෙවී ස්වාමිනී දේවාජ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පව් හරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින ඔබ වහන්සේ අපගේ අයුරු පිළිගත මැනව. පියාණන් වහන්සේගේ දකුණු පාසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් හා සමග දෙවි පියාණන්ගේ මහිමේ වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධෝදයන් වහන්සේ වහන්සේමය. එකම ස්වාමීන් වහන්සේ වහන්සේමය. එකම පරමෝත්මයන් වහන්සේ වහන්සේමය. ආමෙන්. අපි යාඥා කරමු. සියලු බල සදාතන දෙවේ ස්වාමිනී අනාගත රාජ්‍යයේ පිය රජතුනි මිනිස් සිත අභිභවා යන යහපත් කමින්ද මිනිස් දොස් දුරලන බලයෙන්ද පිරිපුන්තරන් වහන්සේ වහන්සේමය. අප හැකියාවන්ගෙන් එතරට අප ගෙන යනු මැනව. ඔබ වහන්සේගේ සත්‍ය පිළිගනු සදා අප සිද්ධිරිමත් කළ මැනව. මේ කී දේව මහාශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. පළමුවන දේව ප්‍රකාශනය උත්පත්ති කතා පොතෙන් උපුටාගත් කොටසකි. ඔහු එක්කෙනෙක්ම වන්නෝය. පසුව දෙවිසාවදානන් වහන්සේ කතා කොට මිනිසා තනියම විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරික මවා දෙන්නෙමි වදාළසේක. මෙසේ උන්වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන්ද අහසේ සියලු පක්ෂීන්ද මැවූසේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම තබන්නේදැයි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනාසේක. මිනිසා එක එකාට තැබූ නාම උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගව මහිෂයන්ටද අහසේ පක්ෂීන්ටද සියලු මුර්ගයන්ටද නම් තැබීය. එහෙත් ඔහුට සුදුසු සහකාරයක් නොවූවාය. එවිට දෙවි සමිදානන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළසේක. ඔහු නිදා සිටියදී උන්වහන්සේ ඔහුගේ ඉලයට වලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමුසේක. උන්වහන්සේ ඔහුගෙන් ගත් ඉලයටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනාසේක. එවිට මිනිසා කතා කොට දැන් ඉතින් මාගේ ඇටවලින් ගත් ඇටය වන මාගේ මාංශයෙන් ගත් මාංශය වන මැය මිනිසාගෙන් ගත් හේයින් ඇයට ස්ත්‍රී කියා කියනු ඇතැයි පැවසීය. මිනිසෙකු තම පියාද මවද අත්තර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින්ය. මෙලෙස ඔහු එක් මාංශයක් වන්නෝය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගිය ඔබගේ පිළිතුර සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. සමිඳුන් කෙරේ ගරුබී ඇති එතුමන්ගේ මාර්ගයේ හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝය. මන්ද ඔබේ ශ්‍රම ශක්තිය ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නේය. ඔබ
වාසනාවන්තය ඔබට සුභසිද්ධ වන්නේය. සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. ඔබේ බිරිඳ ඔබේ නිවස තුල පළදරන මිදිවැලක් මෙන් වන්නේය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලිව පැලමෙන් වන්නෝය. සමිඳුන් කෙරේ ගරුබිය දක්වන්නා මෙසේ ආශිර්වාද ලබන්නේය. සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. සම්විධානෝ සියොන් සිට ඔබට ආශිර්වාද කරන සේක්වා. ඔබේ මුළු ජීවිත කාලයේදී ජෙරුසලමේ සුභසෙත ඔබට දක්නට ලැබේවා. ඔබේ දරු මුරුබුරන් දකින්නට ලැබේවා. ඊශ්‍රායෙල් සෙනගට සාමය වේවා. සමිදානෝ අපට ආශිර්වාද කරන සේක්වා. දෙවන දේව ප්‍රකාශනය. පවුලතුමන් විසින් හේබ්‍රවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද එකම පියාණන් වහන්සේගෙන් වෙති. එහෙත් අපට පෙනෙන්නේ දේවදූතයන්ට වඩා මදක් පහත් කරනු ලැබූ නමුත් දිවි පිදූ නිසා තේජස හා ගෞරවය නැමැති කිරුළු පැළඳ සිටින ජේසුස් වහන්සේය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් නොදෙසා දිවි පුදන නිසාය. මන්ද බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට සියල්ල මව ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතුව තිබිනි. මන්ද පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද යන සියල්ලෝම එකම පියාණන් වහන්සේගෙන් වෙති. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවජනද ආලෙලූයා. සත්‍ය නම් ඔබගේ ධර්මයය. සත්‍යයෙහි අප කැප කළ මැනව. ආලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ශුද්ධවර මාක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා. පරිසිවරු අවුත් උන්වහන්සේ වචනයකින් අල්ලා ගනු පිණිස පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැයි උන්වහන්සේගෙන් ප්‍රශ්න කළහ. උන්වහන්සේ උත්තර දෙමින් මෝසෙස් ඔබට කුමක් අනක් කළේ දැයි ඔවුන්ගෙන් ඇසුසේක. දික්කසාද සහතිකයක් ලියා ඇය අතහැර දමන්නට මෝසෙස් අවසර දුන්නේ යයි ඔහු කියහ. ඒ ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට ඔහු මේ ආඥා පැනවුනේ ඔබේ සිත් දැඩිකම නිසාය. එහෙත් මැවීමේ මුල සිටම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී පුරුෂ වශයෙන් මැවුසේක. ඒ හේතු කරගෙන මිනිසෙක් තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේය. ඒ යුවල එකම මාංශයක් වෙති. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙකු නොව එක්කෙනෙක් වන්නෝය. එබැවින් දෙවියන් වහන්සේ එක්කල අය මනුෂ්‍යයා වෙන් නොකරේවායි වදාළසේක. ශ්‍රාවකයෝ ගෙදරදීම මේ කාරණය ගැන යළිත් උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ උන්ට කතා කොට සිය භාර්යාව අත්හැර වෙනත් ස්ත්‍රියක් පාවා ගන්න කවරෙකු නමුත් ඔහු ඇයට විරුද්ධව කාම මිත්‍යාචාරය කරයි. ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නේ නම් ඈද කාම මිත්‍යාචාරය කරන්නීය.
සමහරු තමාගේ ලදරුවන් පිට ජේසුස් වහන්සේගේ අත්අබවා ගන්නා පිණිස උන්වහන්සේ වෙත වුන් ගෙනාහ. එවිට ශ්‍රාවකයෝ උන්ට තරවටු කළහ. ජේසුස් වහන්සේ දැක ඉතා අමනාප වී ලදරුවන් මා වෙත එන්නට ඉඩ හරින්න. ඔවුන් නොවලක්කවන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳු අය සන්තකය. සැබවින්ම මම ඔබට කියමි. යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ලදරුවෙකුගේ නොපිළිගත්තොත් ඔහු කිසිසේත් එහිට ඇතුළු නොවන්නේය. ඔවුන්ට වදාළසේක. උන්වහන්සේ ඔවුන් තුරුළු කරගෙන ඔවුන් පිට අත්තබා ඔවුනට ආශිර්වාද කළසේක. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අප සැමගේම පව් මැකේවා. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි, ආදර දූ දරුවනි, අපි පොඩ්ඩක් මතක් කළොත් පසුගිය සති කිහිපයේ ඉරිදින දේ වචනය තුළ ස්වාමින් වහන්සේ අපිට මතක් කරලා දුන්නා, පෙන්눔 කරලා දුන්නා සැබෑ ශ්‍රාවකත්වය, සැබෑ කැඳවීම. මේ ශ්‍රාවකත්වය තුළ උන්වහන්සේගේ ශ්‍රාවකයන් තුළ තිබිච්ච දුර්වලකම් උන්වහන්සේ ගෙන හැර දැක්වුවා. අපිට මතක නම් පසුගිය සතියේ පෙර සතියේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් අතර ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා, ඔවුන් අතර ශ්‍රේෂ්ඨතමයා කවුද කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඒක එයාට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම පසුගිය සතියේ අපි දැක්කා මේ ශ්‍රාවකයන්ට අයත් නොවන වෙනත් කෙනෙකු ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යකුන්තුරු කරනවා. ඒ පිළිබඳව මේ ශ්‍රාවකයා ඇවිල්ලා උන්වහන්සේට කියනවා, ශ්‍රාවකයා හිතුවේ මේ පුජ්‍යලයා කරන්නේ වැරදි දෙයක්, ඒ නිසා මේක කියන්නට ඕන කියලා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා ඔවුන් මාගේ නාමයෙන් මේ දේ කරනවා නම් ඕව වළක්වන්නට එපයි කියලා. ඒතර මේ ශ්‍රාවකත්වයේ තුල තිබිච්ච දුර්වලකම ගැන කතා කරපු ස්වාමීන් වහන්සේ අද අපිට පෞල් ජීවිතය තුළ අපි ඇති කරගෙන තියෙන දුර්වලතා ගැන අපිට මතක් කර දෙනවා. පෞල් ජීවිතයේ සැබවින්ම ශුද්ධවන්ත වූ දෙයක් ප්‍රියාදර සහෝදර සහෝදරියනි. නමුත් අද මේ වර්තමාන සමාජය වගේම එදා සමාජය තුලත් පෞල් ජීවිතය තුළ විවිධාකාරයේ අර්බුදකාරී තත්ත්වයන්, විවිධාකාරයේ කඩාවැටීමේ තත්ත්වයන් තිබිලා තියෙන බව අපිට අද දේවචනය ඔස්සේ තේරුම් ගන්නට පුළුවන්. අද දේවචනයේ ආරම්භයේදීම හැබැයි සඳහන් කරන්නේ පරිසවරු අවුත් උන්වහන්සේ වචනයකින් අල්ලා ගනු පිණිස පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැයි ඇසීහ. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, දැන් මෙතන මේ පරිසවරුන් එන්නේ සැබවින්ම මේ ප්‍රශ්නයට උත්තරයක් බලාපොරොත්තු වෙන්නටත් වඩා මේ ස්වාමින් වහන්සේව යම්කිසි ආකාරයේ ප්‍රශ්නකාරී තත්වයකට ඇද දමන්නට. මේක එකම අවස්ථාව නෙමේ පරිසවරු ඒ ආකාරයට කටයුතු කරපු. අපි දන්නවා අවස්ථා කීපයක්ම උන්වහන්සේ ඉදිරියේ සීසර්ට බදු ගෙවන්නට අවශ්‍යද කියලා අහපු ප්‍රශ්නය. ඒ වගේම තවත් අවස්ථාවන් වල උන්වහන්සේගේ මේ ක්‍රියාමාර්ගයට විරුද්ධව විවිධාකාරයේ ප්‍රශ්න නගපු අවස්ථාවන්. ඒ හැම අවස්ථාවකම ස්වාමින් වහන්සේ මේ අයට කෙලින්ම පිළිතුරක් දුන්නේ නැහැ ප්‍රියාදර සහෝදර සහෝදරියනි. ස්වාමින් වහන්සේත් යම්කිසි ආකාරයකට මේ පරිසවරුන්ව හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා මේ පරිසවරු මේ ප්‍රශ්නයක් අහන්නේ සැබවින්ම පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නොවන බවත් ස්වාමින් වහන්සේ තේරුම් අරන් තියෙන නිසා ස්වාමින් වහන්සේ මොකද කරන්නේ? ඒ අය අහන ප්‍රශ්නෙට ස්වාමින් වහන්සේ පිළිතුරු දෙන්නේ හැම මොහොතකම ප්‍රශ්නයකින්. හැම මොහොතකම ප්‍රශ්නයකින් තමයි පිළිතුරු දෙන්නේ. දැන් මෙතනත් ස්වාමින් වහන්සේ පිළිතුරු දෙන්නේ ප්‍රශ්නයකින්. මොකද ස්වාමින් වහන්සේ දන්නවා මේ අය සැබවින්ම මෝසෙස්ගේ නීතිය ගැන හොඳ ආකාරව දන්න අය. එහෙනම් මෝසෙස්ගේ නීතියේ මෝසෙස් කියපු දේත් රැගෙන තමයි මේ අය මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ස්වාමින් වහන්සේ පුරුෂයෙකු විසින් භාර්යාව දික්කසාද කළ යුතුයි කියලා කිව්වත් උන්වහන්සේට යම්කිසි ආකාරයේ ප්‍රශ්නයක් ඇති කරන්නට පුළුවන්. එහෙම කළ නොහැකි කියලා කිව්වත් උන්වහන්සේට යම්කිසි ප්‍රශ්නයක් මතු කරන්නට පුළුවන්. ඒ නිසා උන්වහන්සේ මේ ප්‍රශ්නයට නතු නොවි උන්වහන්සේ ඒ අයගෙන් ප්‍රශ්නයක් අහනවා. හරි, දැන් මෝසෙස් තුමා මොකද්ද කියලා තියෙන්නේ? ඒතර උන් උත්තරයක් දෙනවා.
මෝසෙස්තුමා කියලා තියෙන්නේ දික්කසාද සහතිකයක් ලියා ඇය අත්තර දමන්නට මෝසෙස්තුමා අවසර දුන්නයි කියලා. ඒතර ප්‍රියාදර සහෝදර සහෝදරිනි අපි ඉතිහාසයට යද්දී ඉතිහාසයේ සැබවින්ම පුරුෂාධිපත්‍යයෙන් හෙබි සමාජයක්. කාන්තාව බොහෝම පහත්සේ සලකුණු සමාජයක් තමයි ඒ කාලේ. ඒ නිසා තමයි මෙතන කෙලින්ම අහන්නේ පුරුෂයෙක් කාන්තාවක්ව භාර්යාවව දික්කසාද කිරීම සුදුසුද? ඒතර කාන්තාවගේ පාර්ශ්වය මුල් කරගෙන අහන්නේ නැහැ. ඒක නම් කියන්නේ කාන්තාවක් පුරුෂයෙක්ව දික්කසාද කිරීම සුදුසුද කියලා අහන්නේ නැහැ. පුරුෂයෙක් කාන්තාවක් දික්කසාද කිරීම සුදුසුද කියලායි අහන්නේ. ඒතර පුරුෂයාව යම්කිසි මට්ටමකට උසස් කරලා තමයි සලකන්නේ. ඒතර මෝසෙස්තුමාගේ කාලය තුලත් ඒ නීතියේ පැවති කාලය තුලත් කාන්තාව බොහොම යටහත් විදියට පහත් විදියට සලකපු කෙනෙක්. ඒ නිසා මෝසෙස්තුමාගේ නීතිය අනුව කියලා තියෙනවා දික්කස සහතිකයක් ලීලා මේ කෙනාව ඉවත් කරන්න පුළුවන්. ඒ කෙනාට තවත් කෙනෙක්ව ඉතින් පසුව විවාහ කරගන්න පුළුවන් කියන දේ මෝසෙස්තුමාගේ නීතිය තුළ සඳහන් වෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ කියනවා මෝසෙස්තුමා ඒ ආඥා පැනෙව්වේ ඔබේ සිත් දැඩිකම නිසාය. ඒ කියන්නේ මේ මිනිස්සු තුළ තිබිච්ච සිත් දැඩිකම නිසායි මෝසෙස්තුමා ඒ ආකාරයට ඒ නීති පැනෙව්වේ. එහෙම නැත්නම් මිනිස්සු ආවට ගියාට ස්ත්‍රීන් සමග සම්බන්ධතාවයන් දිගින් දිගටම පවත්වන්නට තිබුණා. ඒ නිසා මෝසෙස්තුමා ඒක දැක්ක නිසා මෝසෙස්තුමා ඒ ආකාරයේ නීතියක් පැනෙව්වා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා ආරම්භයේ දෙවියන් වහන්සේ මෝසෙස්තුමාටත් ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ මිනිස්යාව මවලා මේ මිනිස්යාට ස්ත්‍රියක් සහකාරිය හැටියට දීලා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ දේ නෙමෙයි. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ ස්ත්‍රියත් පුරුෂයත් එකට එකතු වෙලා ජීවත් වෙන එක. ඒක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. අපි දන්නවා ප්‍රියාදර සහෝදරනි මිනිසයා ආරම්භයේ සිටම දෙවියන් වහන්සේගේ සැලැස්මට පිටුපෑවා. ඒතකොට දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙනස් කරන තවත් එක තැනක් තමයි මේ විවාහ ජීවිතයේ දික්කසාදය කියන එක විවාහ ජීවිතයට ඇතුල් කරන එක. දෙවියන් වහන්සේ කොයිම මොහොතකවත් මිනිස්යාව මවන මොහොතේ මේ දික්කසාදයක් ගැන උන්වහන්සේ කල්පනා කරන්නවත් නැතුව ඇති. මොකද අපි දන්නවා අද පළවෙනි කියවීම තුළ බොහොම ලස්සනට සඳහන් කරනවා දෙවියන් වහන්සේ මේ ලෝකය මවලා මිනිසයාට මේ සතුන්ට නම් කරන්න කියලා ඊට පස්සේ දෙවියන් වහන්සේට තේරෙනවා මේ මවපු කිසි දෙයකවත් මේ මිනිසයාට සරිලන සහකාරියක් නැහැ. එහෙනම් මේ මිනිසයාට සරිලන සහකාරියක් මවන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ මොකද කරන්නේ මේ පුරුෂයාගේ මිලෑටෙන් කොටසක් අරගෙන ස්ත්‍රියක්ම මවනවා. සමහර අය විහිළුවට කියනවා හොඳ වෙලාවට මේ දෙවියන් වහන්සේ මිනිසයාගේ ඉලෑටෙන් කොටසක් ගත්තේ. දෙවියන් වහන්සේ මිනිසයාගේ වෙනත් කොටසකින් කාන්තාව මවන්න ගත්තා නම් සමහර විට මේ කාන්තාවගෙන් දැන් තියෙන කන්දොස් ක්‍රියාවට වඩා ලොකු විනාශයක් ඇති වෙන්න පුළුවන් කියලා සමහර අය විහිළුවට කියනවා. කෙසේ හෝ වේවා ප්‍රියාදර සහෝදර සහෝදරියනි දැන් දෙවියන් වහන්සේ මේ ආකාරයට ස්ත්‍රිය මවලා උන්වහන්සේ කියනවා ඔබ දෙදෙනා එකතු වෙලා මේ ගමන යන්නට ඕනේ. දික්කසාදය ගැන උන්වහන්සේ එතනදි කිසිම ආකාරයකට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරි විවාහ ජීවිතය කියන එක දෙවියන් වහන්සේ එක්කල දෙදෙනා මිනිසයා වෙන් නොකරේවා කියලා සඳහන් කරනවා. මේ විවාහ ජීවිතය ගත්තහම ප්‍රියාදර සහෝදර සහෝදරනි මෙතන ඔබ ගොඩාක් දෙනෙක් විවාහ ජීවිතයට ඇතුල් වෙලා ඇති. මේ දිව්‍ය පූජාවට සවන් දෙන ඔබ ගොඩාක් දෙනෙක්. නමුත් විවාහ ජීවිතයේ ඕන තරම් අරගල ප්‍රශ්න ඔබ මුහුණ දෙනවා ඇති. මං කිව්වා මේ කාලය මේ සමාජය විවාහ ජීවිතයට තරම් අර්බුදකාරී තත්ත්වයන් අරගලයන් එල්ල කරන දෙයක් මම හිතන්නේ තව නැහැ. ඒ තරම් විවාහ ජීවිතේ මහ පුදුමාකාර අර්බුද අරගල එල්ල කරනවා. නමුත් ඔබ දෙවියන් වහන්සේ තුල ආරම්භ කරපු ගමන ඒ අර්බුදකාරී තත්ත්වයන් මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ තුලම රැගෙන යනවා නම් ඔබ විවාහ ජීවිතේ ජය ගන්නවා. ප්‍රියාදර සහෝදරනි විවාහ ජීවිතේ ලස්සන ගමනක් යනවා. ස්වාමින් වහන්සේ අපට කියන්නේ ඔබේ කුරුසය රැගෙන මා වෙත එන්න කියලා. ඒතර ඒකෙදි මං කියන්නේ නෑ කෙනෙකුට තමාගේ භාර්යාව කුරුසයක් තව කෙනෙකුට තමාගේ ස්වාමි පුරුෂයා කුරුසයක් කියලා. නමුත් විවාහ ජීවිතයේ අරගලය, විවාහ ජීවිතයේ අර්බුදකාරී තත්ත්වය, විවාහ ජීවිතයේ ප්‍රශ්නය ඔබගේ කුරුසය වෙන්නට පුළුවන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ කුරුසය දාලා එන්න කියන්නේ නෑ මේ කුරුසය රැගෙන එන්න. ඒ කුරුසය රැගෙන ඇවිල්ලායි මේ ගැලවීම අයිති කර ගන්න ඕනේ. එහෙනම් විවාහ ජීවිතයට ඇතුළත් වෙච්ච ඔබ ඒක අමාරුයි, ඒක බරයි, ඊට වඩා නිදහසක් පිට තියෙනවා කියලා හිතලා ඒක පැත්තකට දාලා යන ගමනේ ඔබට ගැලවීමක් නැහැ කවදාක්වත්.
ගැලවීම තියෙන්නේ මේ කුරුස ගමනත් එක්කයි. ඒතර ඒ ගැලවීම මේ කුරුස ගමන එක්ක යන්නට නම් ඔබේ ජීවිතය ඔබ පරිත්‍යාග කරන්න ඕනේ. විවාහ ජීවිතය කියන්නේ සැබවින්ම පරිත්‍යාගයක්. දැන් විවාහ ජීවිතේට ඇතුළත් නොවෙච්ච අපි පියතුමන්ලා හැටියට මේ පියතුමෙක්ගේ ජීවිතයක් කියන එක ලොකු පරිත්‍යාගයක් නේ. ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙද්දි දූ දරුවන් එක්ක ලස්සන ගමනක් යන්නට පුළුවන්කම තියෙද්දි ඒ හැම දෙයක්ම තියෙද්දි ලොකු පරිත්‍යාගයක් කරලා පියතුමෙක් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි පෞල් ජීවිතයක්. පෞල් ජීවිතයත් ඒ හා සම්බන්ධම ලොකු පරිත්‍යාගයක්. මොකද්ද පරිත්‍යාගය? තමාගේ ජීවිතයේ තමාව මුල් කරගෙන ජීවත් වෙච්ච ජීවිතයක් වෙන කෙනෙක්ව මුල් කරගෙන ජීවත් වෙන්න පටන් ගැනීමක්. දැන් තනිකඩ ජීවිතයෙන් නික්ම ගිහිලානේ යුග ජීවිතේට එළඹෙන්නේ. ඒතකොට තනිකඩ ජීවිතේ ජීවත් වෙච්ච කෙනෙක් හැම මොහොතකම මූලිකත්වය දෙන්නේ තමාගේ තනිකඩ තමාගේ සතුටට. නේ? ඔබ උතර ඉන්න ඔබ ඉන්න හැම කෙනෙක්ම කල්පනා කරලා බැලුවොත් විවාහ වෙන්න ඉස්සෙල්ලා ඔබේ ජීවිතේ ඔබ මූලිකත්වය දුන්නේ ඔබේ සතුටට. නමුත් විවාහ වුණාට පස්සේ ඔබේ මූලිකත්වය වෙන්න ඕනේ ඔබේ සතුට නෙමෙයි. විවාහ වුණාට පස්සේ ඔබේ මූලිකත්වය වෙන්න ඕනේ ඔබේ පවුලේ ඔබගේ සහකාරයා වෙන්න පුළුවන්, සහකාරිය වෙන්න පුළුවන්, ඔබගේ දූ දරුවන් වෙන්න පුළුවන්, ඒ අයගේ සතුට. ඒකනේ ප්‍රියාදර සහෝදරනි අපි දැන් ඔක පැහැදිලි කරන්න ගත්තාම අපි ගෙදර කියන සංකල්පය ගත්තොත් ගෙදර කියලා කියපම අපි කියන හෝම් කියලා. හෝම් කියලා කියන්නේ ගෙදර කියන අර්ථය. හවුස් කියලා කිව්වොත් නිවස. නිවස කියපුවාම ඒක ඕන කෙනෙක්ගේ ගෙයක් වෙන්න පුළුවන්. නිවසක් වෙන්න පුළුවන්. නමුත් තමාගේ තැනට කියන්නේ ගෙදර. හෝම්. ඒතර හෝම් කියලා ගත්තාම මේ හෝම් කියන වචනේ පළවෙනි අකුර තමයි H. ඒ කියන්නේ හැපිනස් සතුට. ඊළඟ අකුර O කියන්නේ other person අනිත් කෙනා. පළවෙනි අකුර සතුට ඊට පස්සේ අනිත් කෙනා other person අනිත් කෙනා. ඊට පස්සේ අකුරු දෙකක් ඉතුරු වෙනවා M සහ E me. me කියන්නේ මට මගේ කියන අර්ථය. ඒතකොට කල්පනා කරලා බැලුවොත් මේ හෝම් කියන වචනේ අර්ථය මොකද්ද වෙන්නේ? ඉස්සල්ලාම සතුට ඊට පස්සේ අනිත් කෙනා ඊට පස්සේ මම. ඒ කියන්නේ අනිත් මට ඉස්සල්ලා අනිත් කෙනාගේ සතුට හොයන තැන තමයි ගෙදර. ඒතර විවාහ ජීවිතේ එළවෙච්ච ඔබේ ජීවිතයේ ඔබ ජීවත් වෙන තැන ගෙදරක් කරගන්නට ඔබ කළ යුත්තේ මොකද්ද? ඔබට ඉස්සෙල්ලා අනිත් කෙනාගේ සතුට හොයන එක. ඔබ ස්වාමි පුරුෂයා නම් ඔබට ඉස්සෙල්ලා ඔබගේ බිරිඳගේ සතුට හොයන එක. ඔබ බිරිඳක් නම් ඔබට ඉස්සෙල්ලා ඔබේ ස්වාමි පුරුෂයාගේ සතුට හොයන එක. ඔබ අම්මා තාත්තා නම් ඔබට ඉස්සෙල්ලා ඔබේ දරුවන්ගේ සතුට හොයන එක. එතන තමයි ගෙදර හැදෙන්නේ. එතන තමයි ලස්සන පෞල් ජීවිතය ගොඩ නැගෙන්නේ. එන්නේ එහෙම කටයුතු කරන කෙනා තමාව පරිත්‍යාගී කරලා එහෙම කටයුතු කරන කෙනා පෞල් ජීවිතේ බොහොම ලස්සනට ගත කරනවා. අද දික්කසාද වෙන්නට උත්සාහ කරන බොහෝ දෙනා සමහර විට එනවා පියතුමන්ලා වුණ ගහන්න. ඇවිල්ලා එයාගේ ජීවිතය ගැන කතා කරනවා. එතනදී හැම වෙලාවෙම කියන්නේ සමහර විට ෆාදර් මෙයා මං කියන දේ කරන්නේ නැහැ. ෆාදර් මෙයා මට ඕන විදියට නෙමෙයි ජීවත් වෙන්නේ. ඒක පෞල් ජීවිතේ බලාපොරොත්තු වෙන්න බෑ. මං කියන දේ කරන්න නම් කෙනෙක්ව විවාහ කරගන්නේ මට ඕන ආකාරයට ජීවත් කරගන්න නම් කෙනෙක්ව විවාහ කරගන්නේ ඒක නෙමෙයි පෞල් ජීවිතයේ සාර්ථකත්වය. ඒක තමයි මම කියන්නේ. මගේ සතුට දෙවෙනි කරලා අනික් කෙනාගේ සතුට මූලික වෙන්න ඕනේ. එහෙනම් මං කියන දේ කරගන්න නෙමෙයි. එයා කියන දේ කරන්නයි මම මේ විවාහ ජීවිතේට යන්න ඕනේ. ඔහු කියන දේ කරන්නයි මම විවාහ ජීවිතේට යන්නට ඕනේ. එතකොට කෙනෙකුට අසාධාරණයක් වෙන්නේ නැහැ. ස්වාමි පුරුෂයාගේ පැත්තෙන් ස්වාමි පුරුෂයා බිරිඳගේ ආසාව වෙනුවෙන් කැප වෙනවා නම් බිරිඳගේ පැත්තෙන් බිරිඳ ස්වාමි පුරුෂයාගේ ආසාව වෙනුවෙන් කැප වෙනවා නම් එතන ලස්සන පෞල් ජීවිතය ගොඩ නැගිලා. එහෙම නැතුව ආත්මාර්ථකාමීව විවාහ ජීවිතය තුලත් තමාගේ සතුට මූලික කරගෙන තමාට ඕන දේ කරගන්න උත්සාහ කරනවා නම් එතන පෞල් ජීවිතය ගොඩනගන්න අපහසුයි ප්‍රියාදර සහෝදර සහෝදරනි. ඒ නිසා ඔබ පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට ඔබ හිතන්න ඔබේ ජීවිතේ ඔබ සතුටින් ජීවත් වෙච්ච හැම මොහොතකම ඔබ අනිත් කෙනා වෙනුවෙන් කටයුතු කරපු මොහොත තමයි සතුටින් ජීවත් වුනේ. අනිත් කෙනාගේ සතුටට යමක් කරපු මොහොතේ තමයි ඔබ සතුටු වුනේ. නමුත් ඔබ යම්කිසි ප්‍රශ්නයකට මැරි වෙච්ච අවස්ථාවක් තිබුණා නම් ඒ මොහොතේ අනිවාර්යයෙන්ම ඔබ ආත්මාර්ථකාමී වෙලා ඔබේ දෙයක් ගැන ඔබ හිතන්නට උත්සාහ කරන්න. එතනයි පෞල් ජීවිතේ ප්‍රශ්නය හැම මොහොතකම ඇති වුනේ. ඒ නිසා මේ දික්කසාද වෙන්න උත්සාහ කරන කිසිම කෙනෙක් දික්කසාද වෙන්න ඕනේ නැහැ මම කියන විදිහට සහ ස්වාමින් වහන්සේත් කියනවා දික්කසාද විය යුතු නැහැයි කියන දේ. නමුත් දික්කසාද වෙන්නේ මොකද ප්‍රියාදර සහෝදරනි කවුරුත් හදිස්සිය කසාද බඳින්නේ නැහනේ. අද යාළු වුණා හෙට බඳින්නේ නැහනේ. යම්කිසි ආකාරයේ මේ ලස්සන සුන්දර
ප්‍රේමාන්විත ගමනක් ගමන් කරලා ඉවරලා විවාහ වෙන්නේ. එතකොට මේ ගමන තුල ඒ විවාහ වෙන යුවල විවාහ වෙන දවසේදී තීරණය කරන දෙයක් තමයි මගේ ජීවිතයේ සුදුසු සහකාරයා මෙයා කියන එක. සුදුසු සහකරුවා මෙයා කියන එක. ඒතොර එච්චර තීරණයක් අරගෙන අවුරුදු ගණනාවක සූදානමකින් පස්සේ විවාහ වෙලා දවස් දෙක තුනක් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් සමහර විට. එහෙම එක වෙන්න බෑ. ඒක එහෙම වුණොත් වෙන්නේ අර විවාහ ජීවිතය තුලත් ආත්මාර්ථකාමීව තමාගේ සතුට මුල් කරගන්න උත්සාහ කරනවා. මේ අහම්බයක් නෙමේ විවාහ ජීවිතය කියන එක අහම්බයක් නෙමේනේ. ඒකනේ ගොඩක් වෙලාවට අපි කියන්නේ මේ වචනයටත් කියන්නේ marriages are made in heaven, what we do on earth is to bring them together. ඒ කියන්නේ මේ විවාහය කියන එක ස්වර්ගයේ සිදුවෙච්ච ගනුදෙනුවක්. එතකොට ඔබගේ සහකාරිය ඔබ සොයාගන්නට ඇති. නමුත් ඒ කෙනාවම ඔබට සොයාගන්නට ඒකට හේතු වෙලා තියෙන එක ස්වර්ගයේ ගනුදෙනුවක්. ඔබ සමහරට උපදින්නටත් ඉස්සෙල්ලා ඒක දෙවියන් වහන්සේ තුල සැලසුම් දාගත වෙච්ච දෙයක්. ඒකට ඒක වෙනස් කරන්නට ඔබට බෑ. ඔබගේ මට්ටමේ ඔබ වෙනස් කරන්න හැදුවොත් ඒක විනාශයක්. ඔබ හැම මොහොතකම හිතන්නට ඕනේ ඔබේ බිරිඳ කියන්නේ ඔබට දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච තිලිනය. ඔබ හැම මොහොතකම හිතන්නට ඕනේ ඔබේ ස්වාමි පුරුෂයා කියන්නේ ඔබට දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච තිලිනයක්. ඒ වගේම තමයි අද දරුවන් ගැනත් කතා කරනවා සුවිශේෂ අවසානයේ. එතකොට මේ කාන්තාවන් වගේම එදා සමාජයේ බොහොම පහත් ලෙස සලකපු කණ්ඩායමක් තමයි දරුවෝ. මොකද දරුවන්ව බොහොම කොන් වුණා. වැඩිහිටි පිරිමින්ට තමයි එදා සමාජයේ මූලිකත්වයේ තිබුණේ. එතකොට එහෙම බලද්දී ස්වාමීන් වහන්සේ මේ දරුවෝ ගැනත් ඇත්තටම කතා කරනවා. එතකොට ප්‍රියාදර සහෝදරනි ඔබ මම දැන් කිව්වා ඔබ ස්වාමි පුරුෂයෙක් නම් ඔබ හිතන්නේ ඔබට ලැබිච්ච පළවෙනි තිලිනේ තමයි ඔබගේ බිරිඳ. ඔබ බිරිඳක් නම් ඔබ හිතන්න ඕනේ ඔබට ලැබිච්ච පළවෙනි තිලිනේ තමයි ඔබේ ස්වාමි පුරුෂයා. ඒ වගේම තමයි ඔබේ ජීවිතයේ දෙවෙනි තිලිනය, තුන්වෙනි තිලිනේ වන්නේ ඔබේ දරුවෝ. ඒව හැම එකක්ම දේව තිලින. ඔබේ බිරිඳ ඔබට දේව තිලිනයක්. ඔබේ ස්වාමි පුරුෂයා ඔබට දේව තිලිනයක්. ඔබේ දරුවෝ කියන්නේ ඔබට දේව තිලිනයක්. මොකද අද දරුවෝ නැති දෙමව්පිය කොච්චර ඉන්නවද? ඇඬු කඳුලින් අපිට තාම දරුවෙක් නෑ ෆාදර්. අවුරුදු ගණනක් විවාහ වෙලා අපිට දරු ප්‍රසූතියක් නෑ තාම. එහෙම කියන අය ගොඩක් ඉන්නවද? එහෙම කියන තත්වයක් තුල ඔබ දරුවෙක්ගේ අම්මා තාත්තා කෙනෙක් කියන්නේ ඔබට දෙවියන් වහන්සේ විශේෂයෙන් ආශිර්වාද කරලා. ඔබට දේව තිලිනයක් දීලා දෙවියන් වහන්සේ. ඒ නිසා පෞල් ජීවිතේ හරිම වටිනවා ප්‍රියාදර සහෝදරනි. අපි පියතුමෙක් හැටියට මේ පියතු පූජක ජීවිතේ ගමන් කළාට මේ පූජක ජීවිතේට මුල් තැන දුන්නෙත් පෞල් ජීවිතයක් තමයි. මගේ අම්මා තාත්තා විවාහ වුණ නැත්නම් මම පියතුමෙක් වෙන්න විදිහක් නැහැනේ කවදාවත්. මම ඉපදින්නට විදිහකුත් නැහැනේ. ඒ නිසා පෞල් ජීවිතය බොහොම වටිනවා. පෞල් ජීවිතය හරිම සුන්දරයි. පෞල් ජීවිතය මහා දේව ආශිර්වාදයක්. පෞල් ජීවිතය දෙවියන් වහන්සේගෙන් ලැබෙන මහා තිලිනයක් කියන දේ හැම මොහොතකම හිතන්න. අද දවසේ විශේෂයෙන් ඔබ ඉන්න තැන කොතන වුණත් මේ මොහොතේ කල්පනා කරන්න සුළු මොහොතක් අරගෙන ජේසු මට ලස්සන ස්වාමි පුරුෂයෙක් දීලා තියෙනවා. ඒක බාහිර පෙනුමේ ලස්සනටත් වඩා ඔහු හොඳ කෙනෙක්. ඔහුගේ දුර්වලකමක් තියෙනවා නම් ඒ දුර්වලකම මම විනාශ කරගන්නට ඔහුට උදව් වෙන්නට ඕනේ. ඒකයි බිරිඳක් හැටියට ඔබගේ කාර්යය කියලා හිතන්න. ඔබ ස්වාමි පුරුෂයෙක් හැටියට කල්පනා කරලා බලන්න ඔබට ලැබිලා තියෙන බිරිඳ ඒක දේව තිලිනයක්. ඒ බිරිඳගේ යම්කිසි අඩුපාඩුවක් දුර්වලකමක් තියෙනවා නම් ඔබ උදව් වෙන්න ඕනේ ඇයට ඒක වෙනස් කරගන්නට. ඔබ උදව් වෙන්නට ඕනේ. ඒ වගේම ඔබේ දූ දරුවෝ දෙස හැරී බලන්න දෙවියන් වහන්සේ ඔබට ලස්සන දුවෙක් පුතෙක් තෑගි කරලා තියෙනවා නම් ඒක දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච තෑග්ගක්. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමින් මේ පෞල් ජීවිතය ශක්තිමත්ව ගොඩාගෙන ගන්නට ජේසු රාජ දවසේ විශේෂයෙන් පොරොන්දු වෙන්න. අපි නැගිට සිට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරේ මම විශ්වාස කරමි. අහසාපොළවද පෙනෙන පෙන සියල්ලද මාවදාළ සියලු දෙවියන් කෙරේ විශ්වාස කරමි. දෙවියන් වහන්සේ එක ජනක පුත්‍රයාණන්ද එකම ස්වාමින්ද වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කණටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනතුන් නමුත් වනු නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හිත කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අපෝදේසාද අප ගැලීම උදෙසාද
උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සිය පිලාත් යටතේ කුරුසෙන ගැසුම් ලැබ මරණ වේදනාවෙන්ද උකුති තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ වේවි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන් මළුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නැමැත්තේය. පියාණන් වහන්සේගේ නා පුත්‍රයන් වහන්සේගේ සමිදානන්ද ජීවදායකයන්ද ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවසුරුන් මගින් කතා කළසේක. අපොස්තලයන්ගේ පැවැතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එක ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මනුගේ නැවත නැගිටීමද මතු පැවැන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි එකම සංඝයක් හැටියට අපගේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබමු. විශ්වාසින්ගේ ඇදුම්. ආදර දෙවි පියාණනි, දේව දහම තුල ජනයාගේ ජීවිත යහපත් මාර්ගය වෙත යොමු කරවන්නට වෙහෙසෙන අප ආදර ශුද්ධෝත්තම පියතුමා ඇතුළු සියලුම රදුගුරු තුමන්ලා, පූජා ප්‍රසාදී තුමන්ලා හා පැවිදි සහෝදරයන් සෑමදෙන සුරක්ෂිත කරමින් ඔවුන් වෙත පැවරී තිබෙන දේව කාර්ය නිසි ලෙස ඉටු කිරීමට අවශ්‍ය වරම් දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාචනා සාවදාල මැනව. ආදර සමිඳුනි, අප පෞල් ජීවිත සියල්ල ආශිර්වාද කර අපගේ ජීවිත ප්‍රශ්න ගැටලු සියල්ල ඔබ වහන්සේගේ මඟ පෙන්වීම තුල විසඳා ගනිමින් සෑම විට ඔබ වහන්සේගේ ගෘහය තුල දිවි ගෙවීමට අවශ්‍ය වරම් දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාචනා සාවදාල මැනව. ආදර පිය සමිඳුනි, කොරෝනා වසංගතය නිසා තවමත් පීඩා විඳින අප දේශයත් මුළු ලොව පුරාත් සිටින සියලුම ජනතාව වෙත ඔබ වහන්සේගේ බලගත් ආශිර්වාදය තුල සුවය සැනසීම ලබන්නට අවශ්‍ය වරම් දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාචනා සාවදාල මැනව. ආදර පියාණනි, පාස්කු ප්‍රහාරය නිසා තම ජීවිත අහිමි වූ හා රෝගී වූ සැමහට යුක්තිය ඉටු කිරීමට අප ජනනායකයන් හට අවශ්‍ය මඟ පෙන්වීම දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාචනා සාවදාල මැනව. අපි අපගේ පෞද්ගලික ඉල්ලීම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබමු. මොදිවි පූජාව ආරම්භයේදී සඳහන් කර ආකාරයට අපි හැම කෙනෙක්ම යම් කිසි පවුලකට අයිති. ඒ පවුලේ සියලු දෙනෙක්ම අපි මතක් කරමු. ඒ සෑම කෙනෙක් වෙනුවෙන් අපි ආශා කරමු. ස්වාමීන් වහන්සේ තුළ යහපත් පෞල් ජීවිතයක් ගොඩනගන්නට ඒ හැම කෙනෙකුටම අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙන්නට කියලා අපි ඉල්ලමු. හැම ස්වාමි පුරුෂයෙකුටම, හැම බිරිඳකටම, හැම දුවෙකුටම, හැම පුතෙකුටම පෞල් ජීවිතයේ සුද්ධවන්ත තැනක් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙන්නට කියලා අපි ඉල්ලමු. ආදර ජේසුනි, අපි අපගේ අවශ්‍යතාවයන් ඉල්ලීම් බලාපොරොත්තු වහන්සේ ඉදිරියේ මේ විදිහට තබනවා. ඒවා අපිට ලැබෙන සුසුසු නම් මේ හැම දෙයක්ම අපිට ලබා දුන්න මැනව. මේ කීදී අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපිට ලැබේවා. ආමේන්. පාණ්ඩු පිදීම. Navak Pusha
සහෝදරවනි මාගේ සහභාගී සියලු බල දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස ආරක්ෂා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු සුද්ධෝ සභාවට ප්‍රයෝජනයක් වනු සඳහාද ඔබගේ අස්වැනි ස්වාමින් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. අනන්ත පියාණිය ඔබ වහන්සේගේ නියමය අනුව අප විසින් පිළියෙල කරන ලද මේ පඬුරු පිළිගත මැනව. මේ පරිශුද්ධ අභිරහස මගින් ඔබ වහන්සේ පතන සේවය අපි ඉටු කරන්නෙමු. ඔබ වහන්සේ විසින් ගලවා ගන්න ලැබූ අප තුළ ඔබ අපට දානය කළ පරිශුද්ධතාවය වර්ධනය කර ගැනීමට කරුණා කළ මැනව. මේ කීර්තිය අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාව අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යෝද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනී සියලු බල සදාතන දෙවී ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. පාපාන්ධකාරයේ කැලී විසිරී ගිය ඔබ වහන්සේගේ දරු කැල ඔබ පුත්‍රයාණන්ගේ සිරිලය මගින්ද ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන්ද මේ විට ඔබ වහන්සේගේ පවුලෙන් එක් රැස් කළසේක. මෙසේ ඔබ වහන්සේගේ ශුද්ධ සභාව පරිශුද්ධ දීපේ කාත්වයෙන් බඳිනු ලැබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ මෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරයේ මෙන්ද මේ විට ඔබ වහන්සේගේ කරුණාමයි මේ පස්සන්නීය. එයින් අපි දුසුර සේනාවන් නායකී ඔබ වහන්සේගේ ප්‍රශංසාවත් මහිම ප්‍රභාවත් මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගෙහි ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමෙන් වඩිනතුමානෝ භාග්‍යවන්තය. ස්වර්ගෙහි ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. ඒන වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ආයදීමු. අපි එසේ අදුනේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ශ්‍රී රුධිරයත් බවට පත්වනු සදාය. ඔවුන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවිය. රාත්‍රී භෝජනයේ වැළඳූ පසු උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපදාසුව කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව දානන්ත උද කිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමා සඳහා වූ දේශාද සියලු මනුෂ්‍යයන් දේශාදේ වගුණු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවිය. අපි විශ්වාස කරන අභිලාෂ ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උපුතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණන් වහන්සේගේ මරණය උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලෙමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශීඝ්‍රව සහභාගී වන්න අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලේ පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව සීකල මැනව පළවන ෆ්‍රැන්සිස් නැමැති අපගේ ශුද්ධෝත්තම පියතුමාන්ද මල්කම් කාදිනල් රංජිත් නැමැති අපගේ අගරදුගුරු හිමිපාණන්ද උන්වහන්සේගේ සහායක රදුගුරු හිමිපාණන් වරුන්ද සකල පූජක පිරිස සමගම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්ථානයේ බලාපොරොත්තු ඇතුව මියගේ අපගේ සහෝදර සහෝදරියන්ද
ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාස ඇති නැසුන අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේ මාතාවන් වන කන්නේ මරියාවන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැති ඉටු කරමින් දිවිගේ වූ සියලු ශුද්ධවන්තයන්ද සමග විශේෂ කොට ශුද්ධ ජුසේවාස් මුනිඳුන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව තවද ඔවුන්නා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව ඒ ස්වාමීන් වහන්සේට දෙන්නට පුළුවන් උතුම්ම ගෞරවය උතුම්ම වන්දනාව උතුම්ම නමස්කාරය අපි දෝත්ම දුන් දී උන්වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශරීරය පුද කර සිටිමු. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවී පියාණනි ශුද්ධාත්මයන්ා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන් ආමේන් ගරමිදායකන පඬිතුන් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි ආරක්ෂා කිරීමට ඉදිතර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙවේ දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වාද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපාස්ථාවන්ට අසුවීමට අපට නොදී ආයාපතින් අප මුදවාගත මැනව. ස්වාමිනී සොල යහපතින් නම් මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයන්හි අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමු. ඒට වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන නිතරම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි. සුවගේ ශ්‍රාවකයන් මතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමය සමගිය දානය කරන කරුණා කළ මැනව. ඔබ වහන්සේලාට වැඩ වසන සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාචපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරන දේවාචපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරන දේවාචපාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාචපාලකයාණෝ මෙන්න පවුල් ජීවිතය ශුද්ධවන්ත කරන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ දෙස බලමින් ඔබේ පවුල් ජීවිතය උන්වහන්සේට බාර කරන්න. පවුල් ජීවිතයේ මොන අරගලයේ තිබුණත් මොන ප්‍රශ්නය තිබුණත් උන්වහන්සේට බාර කරන්න. ඒ තිබෙන ප්‍රශ්න හැම දෙයක්ම උන්වහන්සේ තුල විසඳන්නට පුළුවන් කියන විශ්වාසය තුල හැම දෙයක්ම බාර කරන්න. උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අප සියලු දෙනෙක්ම වාග්යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නිසල වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචන පමණක් පදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරය සදා ජීවනයේ කරා අපරගෙන යන සේක්වා. ආමේන්. අපි ආරක්ෂා කරමු. දෙවේ ස්වාමිනී අප ගලවා ගනු ලැබූ මේ දිව්‍ය සප්‍රසාදීය භෝජනය මගින් අප පෝෂ්‍ය වී ක්‍රිස්තු ප්‍රේමයෙන් පුරවනු ලැබුවාක් මෙන්ම අප වැළඳූ උන්වහන්සේගේ ස්වරූපය ගැනීමටද දුබල අපට වරම් ලබා දුන් මෙන් ඔබ වහන්සේගෙන් අවනතව ඉල්ලා සිටිමු. මේ කීර්තිය අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාව අපට ලැබේවා. ආමේන්. ප්‍රියදර සහෝදර සහෝදරිනී මේ ඔක්තෝබර් මාසය අපි දන්නවා ජපමාල දේව මාතාවන් වහන්සේගේ මාසය. ඉතින් මම මීට පෙර විශේෂයෙන් පසුගිය සතියේත් ඔබට මතක් කළ ආකාරයට ඊයේ දවසේ සිට අපගේ ශ්‍රාව්‍ය දූෂණ මාධ්‍ය ඔස්සේ ජපමාල වන්දනා ගමනක්
ක්‍රියාත්මක වෙනවා. අප දේශයේ වටා ගමන් කිරීමක් විශේෂාකාරයෙන් මාතර අප ස්වාමිදූගේ සිද්ධාස්ථානයේදී ඊයේ දවසේ ඒ වැඩසටහන ආරම්භ වුණා. ඉතින් එතනින් ගාලු පදවියේ තවත් දේවස්ථාන දෙකක් ඉදිරි දිනවල ඉන් අනතුරුව දිවයිනේ තියෙන සෑම පදවියකටම පදවි 12ම ආවරණය වන ආකාරයට ඒ දේවස්ථානන් වල ඒ විශේෂ මෙහෙය සෑම දිනකම සවස 7 සිට 8 දක්වා පැවැත්වෙනවා. එය විශේෂයෙන් වර්බුම් නාලිකාව ඔස්සේ සෙත් FM ගුවන් විදුලි නාලිකාව ඔස්සේ සෙත් FM Facebook පිටුව ඔස්සේ විකාශනය වෙනවා. ඉතින් ඔබට ඒ නරඹන්නට පුළුවන්. ඒ නරඹන්නට නොහැකිවත් ඔබගේ නිවසේ පුංචි දේව මාතාවන් වහන්සේගේ ප්‍රතිමාවක් ස්ථාපිත කරලා ඔබට පුළුවන් පවුලක් හැටියට විශේෂයෙන් මේ ජපමාල මාසය තුල යාඥා කරන්න. අපේ රටේ මේ අතිවී තිබෙන තත්ත්වය විශේෂයෙන් මේ කොරෝනා වසංගත තත්ත්වය ඒ වගේම කතෝලික සභාවක් හැටියට මේ දිනවල අපට විවිධාකාරයේ අභියෝගයනුත් එල්ල වෙනවා. අපි දන්නවා මේ දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම විසඳනවා යම් කිසි ආකාරයෙන්. නමුත් අපි බලාපොරොත්තු වෙන ඉක්මනට නොවුනත් ඒවා බොහොම හොඳින් විසඳේ කියන අපේ බලාපොරොත්තුව. ඉතින් අපි විශේෂයෙන් දේව මාතාවන් වහන්සේ ඉදිරියේ යාඥා කරමු. එතුමිගේ මැදහත්කම තුළ අපගේ කිතුණු සභාවට එල්ල වෙන අභියෝග හැම දෙයක්ම ඉතා ඉක්මනින් අවසන් වෙන්නටත් යහපත් හරි පිළිතුරක් හරි දේ ලෝකයාට එළිදරව් වෙන්නටත් අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙන්න කියලා. ඉතින් විශේෂයෙන් මේ දිනවල ඔබේ නිවෙස්වල යාඥා කරන්නට කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රසාද ස්නාපන දානය කිරීම වගේ අනිකුත් සක්‍රමේන්තු වෙනුවෙන් ඔබට මාගෙන් යම්කිසි ආකාරයේ දැනුවත් වීම ලබා ගන්නට අවශ්‍ය නම් සුපුරුදු පරිදි බදාදා දිනවල පියතුමා කාර්යාල දිනේ හැටියට වෙන් කරගෙන ඉන්නවා කාර්යාලයේ. ඔබට මාව ඇවිල්ලා මුණ ගැහෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මම හිතන්නේ ඔබ බොහෝ දෙනෙක් ළඟ තියෙනවා මාගේ දුරකථන අංකය. ඔබ ඕනම කෙනෙක්ගෙන් ඒක ඉල්ල ගන්නට පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ දුරකථන අංකය කවුරු හරි දුරකථන අංකය ළඟ තියෙන කෙනෙක් ඔබෙන් ඉල්ලුවොත් පියතුමාගේ දුරකථන අංකය දෙන්නට කියලා විශේෂයෙන් වාද්‍යෝ මිසමේ කෙනෙක් ඔබ ඒක ලබා දෙන්න. ඒක ගැන දෙපාරක් හිතන්නට එපා. මගෙන් අහන්නට අවශ්‍ය නැහැ. මොකක් හරි අවශ්‍යතාවයක් වෙනුවෙන් නේද ඉල්ලන්නේ. ඒ නිසා ඒකේ ප්‍රශ්නයක් නැහැ. මට දුරකථන ඇමතුමක් හෝ ලබා දීලා ඒ ඔබගේ අවශ්‍යතාවය කුමක්ද කියලා මාව දැනුවත් කරන්න. ඒ අනුව අපි මේ කටයුතු වලට ඒ ආකාරයට යොමු වෙන්නට උත්සාහ කරනවා. මොහොතේ කොරෝනා වසංගත තත්ත්වයෙන් අප හැම කෙනෙක්වම ආරක්ෂා කරන මෙලිලා යාඥා කරමු. ආදර දෙවී පියාණනි ලෝකුරා පැතිර යන කොරෝනා වසංගත රෝගී තත්ත්වය තුල පීඩාවට පත්ව දුක් විඳින ලෝකවාසී ජනතාව වෙනුවෙන්ද අප රටවැසි ජනතාව වෙනුවෙන්ද විශේෂයෙන් අප මේ සංසංගයේ සෑම දෙනාගේද ජීවිත මෙම මාරාන්තික වදින ආරක්ෂා කර රැකවල් කර ඔබ වහන්සේගේ පීතෘක සෙනෙහස තුළ සුරක්ෂිත කරන මෙන් අපි වැගයපත්ව ආයුධ සිටින්නේමු. එසේම දේව ආදරය දේව බලය නොදකා සීමිත මිනිස් බුද්ධියේ දුබලතාවන් වලට වහල් වී අප සෑම පාපයේ වහලුන්න ක්‍රියා කිරීම නිසා අද වින විට අත්විඳින වේදනාත්මක තත්ත්වයන් වටහාගෙන අපගේ ආත්මාර්ථකාමී සුභෝභෝගී පරිභෝජන රටාව විනාශ කරගෙන සහෝදරත්වයෙන් මානව දයාවෙන් හා දේව ප්‍රේමයෙන් අප ජීවිත සරසා ගන්නට අවශ්‍ය දිරිය හා මඟ පෙන්වීම අපට ලබා දුන මැනව පාපේ බහලුන්ව දෙවිඳුන් නොතකා කටයුතු කිරීමෙන් ලෝවැසි ජනතාවත් කරගෙන තිබෙන විනාශය තේරුම්ගෙන ඔබ වහන්සේගේ පීතෘක සෙනෙහස වෙත නැවත හැරී එන්නට අවශ්‍ය ප්‍රඥාව අප සැමට දානය කළ මැනව විශේෂයෙන් මෙම කාල වකවානුව තුළ මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය තුළ පීඩාවට පත්ව මරණීය භීතියකින් පෙළෙන ලෝකවාසී සියලුම දෙනාද රෝගයට ගොදුරුව පීඩා විඳින්නන් වෙතද රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්නා වූ සැම වෙත ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්නා වූ සැම දෙනා වෙතද ඔබ වහන්සේගේ දයානුකම්පිත හස්තය යොමු කළ මැනව ස්වසානය හා සිද්ධාහිරිය නිවැරදි තීන්දුව තීරණවට එළඹීමට අවශ්‍ය දේව ආශිර්වාද සියලුම දෙනාට දානය කළ මැනව ලෝකවාසී සැම වෙනින් නිදිමැදහත් වන දේව අම්මාගේ මැදහත් පීඩෙන්ද වසංගත රෝග ව්‍යාධි වලදී අප වෙනුවෙන් මැදහත් වන සුදෝෂ බස්තියන් මුනිදුන්ගේ මැදහත් පීඩෙන්ද
ලෝවිදුම් කරවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පීඩාරක්ෂාවෙන් මෙම කොරෝනා වසංගත රෝගී තත්ත්වය ලොවෙන් දුරු වේවා. මේ කීර්තිය අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පීඨෙන් අපට ලැබේවා. නමෝ මරියනි ප්‍රේමසාද පුණ්‍යවන්තයනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි සිනබ්‍රේන ආශිර්වාද දී වහන්සේ ඔබගේ සිසුසේ බල රාජ්‍ය සුසාශිර්වාද දාවම සාන්ත මරියනි දේවමෑණි පාපය අපදේසා දරුණු අපේ මංගලයේ යාක්ෂා කරගෙන යනවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව බලධාරී වූ පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනෙක්වම ආශිර්වාද කරන සේක්වා. ආමේන්. යන්න ස්වාමීන් වහන්සේගේ සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. වනමල් අතුගිනි දැදිරිව පිළිවර හිමිදිරියේ මල්ලොව රැශිනිය ඔබ බව පවසයි ලෝක දයාබරියේ නිහිකත වටකොට සත්මහා සමුදුර සෝදන දිය සරියේ ඔබමය රැශිනිය ඔබමය රැශිනිය ඔබමය මව්මරියේ මල්ලොව මංගලියේ ලෝක දයාබරියේ ලෝකිරිටය ඔබේ හිස මත තවමින් නමෝ නමෝ මරියේ. අපි සිදුරෙන්ම කියමු සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දේව ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ තිස්පින් සාන්තගේ නාමයෙන් ජේසු පීඨයි Father.